ඔන්න අපි තවත් වීඩියෝ ක්ලිප් එකකින් පාඩමේ ඉතුරු ටිකක්. හවුල්කරුවෙකු බඳව ගන්නකොට කීර්ති නාමයේ ගැලපුම් කිරීම පිටුවංක 23 නේද හිටියේ. අන්තිම වීඩියෝ ක්ලිප් එකකින් නවලාභ අනුපාතය කැපකල අනුපාතය හොයන හැටි කියලා දුන්නා. හරිනේ? right. පිටුවංක 24 උදාහරණ 8 නව හවුල්කරුවෙකු බඳව ගන්නකොට කීර්ති නාමයේ accounting කරන හැටි ඉගෙන ගනින් බලන්න. අභ්‍යාසයක ඉගෙන ගනිමු. නව හවුල්කරුවෙකු බඳව ගන්නකොට මේ ගනුදෙනු කීර්ති නාම ගැළපිල්ල කරන ඩබල් එන්ටි ඉගෙන ගනිමු. කියවන්න 8 වෙනි ගාන. A හා B ලාභාලාභ 3:2 අනුපාතයට බෙදාගත් හවුල්කරුවෝය. ප්‍රාග්ධන අවශ්‍යතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් C නව හවුල්කරුවෝ ලෙස බඳවා ගැනීමට තීරණය කරන ලදී. එදිනට හවුල් ව්‍යාපාරයේ සමස්ත කීර්ති නාමය 3,60,000කට අගය කරන ලදී. ABC ලාභලාභ 5:3:2 අනුපාතයට ලාභ බඩු බෙදා ගැනීමට එකක විය. පහත එකිනෙක විකල්ප අවස්ථා කීර්ති නාමයේ වාර්තා කිරීමට ඔබ විසින් යෝජනා කරන්නේ නම් ඒ සඳහා අදාළ ජර්නල් සටහන් ලියන්න. අර ක්‍රම 4 තියෙන්නේ. ආයි ගාන කියවන්න. AB 3:2 අනුපාතයට ලාභ බෙදාගත්තා. ප්‍රාග්ධන අවශ්‍යතාවයේ වර්ධනය කර ගැනීමේ අරමුණින් C නව හවුල්කරුවෝ ලෙස බඳවා ගත්තා. එදිනට හවුල් ව්‍යාපාරයේ සමස්ත කීර්ති නාමයේ 3,60,000කට අගය කළා. ABC ලාභලාභ 5:3:2 අනුපාතයට බෙදාගත්තා. පහත එකිනෙක අවස්ථායර්ථයේ කීර්ති නාමයේ වාර්තා කිරීමට ඔබ යෝජනා කරන්නේ නම් ජර්නල් සටහන ලියන්නලු. ගොඩක් වෙලාවට පේපරේ කීර්ති නාමයේ ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහන් ඉල්ලනවා. AT2 එකෙත් ඉල්ලනවා ඇඩ්වාන්ස් වලුත් ඉල්ලලා තියෙනවා. ජර්නල් සටහන් ලියන්න පොත් ජර්නලයක් ඕන නේද? ජර්නල් සටහන් ලියන්න පොත් ජර්නලයක් ඕනේ. හරි. අපි අංක දදා එකම පොත් ජර්නලයක් ඇතුලේ මේ වර්ග 4 ලියමු. හරිද? රූල් 10ක් 12ක් වගේ උසට පොත් ජර්නලයක් ඇඳ ගන්න අභ්‍යාස අංකය දැම්මා. එදා ලියලා ඇත්තේ මාතෘකාව කීර්ති නව හවුල්කරුවෝ බඳවා ගැනීමදී කීර්ති නාමයේ ගැලපුම් කිරීම කියලා මාතෘකාව ලියලා ඇත්තේ. ඒකේ අර්ථය අභ්‍යාස අංක 8. පොදු ජර්නලය රූල් 10ක් විතර උස දාගන්න මදිනොත් දික් කරගනිමු. හරබැර අන්න දැන් මං කියලා දෙන ටික කටපාඩම් කරන්න ඕන. ගිණුම්ගත කරන ඩබල් එන්ටි ටික මේ ගිණුම්ගත කරන ඩබල් එන්ටි ටික කටපාඩම් කරන්න ඕන. ඒක කටපාඩම් කරන්නේ නැතුව හිතලා ලියන්න බෑ. හරි. මොකද්ද පළවෙනි ක්‍රමය? කීර්ති නාමයේ සඳහා ගිණුමක් විවෘත කරයි නම් කීර්ති නාමයේ සඳහා ගිණුමක් විවෘත කරනවා නම් ගිණුම්ගත කරන්න මේ ඩබල් එන්ටිය පාස් කරන්න බලා ගන්න පස්සේ ලියමු. කීර්ති නාම ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර ප්‍රාග්ධන ගිණුමට බැර කරන්නේ AB පරණ දෙන්නට පැරණි අනුපාතයට. අර chart එකේ අපි එදා ලිව්වේ පැරණි අනුපාතයට. අන්න කීර්ති නාම ගිණුමක් විවෘත කිරීමේ ඩබල් එන්ටිය. කීර්ති නාම ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර AB කාටද පැරණි හවුල්කරුවන්ට මොන අනුපාතයටද පැරණි අනුපාතයට. අර chart එකේ ලිව්වේ කීර්ති නාම ගිණුමක් විවෘත කරයි නම් කියලා. එහෙනම් කීර්ති නාම ගිණුමක් විවෘත කරනවා නම් හර සටහන කීර්ති නාම ගිණුම බැර සටහන ප්‍රාග්ධන ගිණුම කාටද පැරණි හවුල්කරුවන්ට මොන අනුපාතයටද පැරණි අනුපාතයට. එහෙනම් ලියලා ඉලක්කම් බෙදලා දාමු. කීර්ති නාම ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර AB ABට බෙදෙන අනුපාතය ලියා ගන්න පැරණි අනුපාතයට. පැරණි අනුපාතයට. right. කීයද කීර්ති නාමය? 3,60,000යි. බෙදන්න පරණ අනුපාතයට 3:2. පරණ අනුපාතය වුණා මම මෙතන යනම් 3:2. 3:2 අනුපාතයට බෙදන්න
2,16,000යි 1,44,000යි 2,16,000යි 1,44,000යි තුනට දෙක අනුපාතයට බෙදුවා. සල්ලක්ෂය කීර්තිනාමය ගැලපීම. කෙටි කරලා ලියන්න කීර්තිනාමය ගැලපීම. ඔන්න කඩපාඩම් කරන්න. කීර්තිනාම ගිණුමක් විවෘත කිරීම. තව ටිකලාකින් හවුල් කරගු ඉවත් වෙනකොට කීර්තිනාමය ගලපනවා. ක්‍රමය මේකනම් මේ විදියටමයි ඩබල් එන්ට්‍රි යන්නේ. ඊටත් පස්සේ අපි ලාභානුපාතය වෙනස් කිරීම ක්‍රමයට යනවා. කීර්තිනාමය ගලපනකොට ක්‍රමය මේකනම් මේ ඩබල් එන්ට්‍රියමයි යන්නේ. මේ ඩබල් එන්ට්‍රියමයි යන්නේ. පැහැදිලිද? මොකද ඩබල් එන්ට්‍රිය? කීර්තිනාම ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර මොන අනුපාතයටද? පැරෙන් ලාභ අනුපාතයට. පැහැදිලිද? කීර්තිනාම ගිණුමක් විවෘත කරනම නම් කීර්තිනාම ගිණුම හර කළා ප්‍රාග්ධන ගිණුම බැර කරන්න ඕන මොන අනුපාතයටද? පැරණි අනුපාතයට. හරි. 2. මුළු කීර්තිනාමයේ ප්‍රාග්ධන ගිණුමේ ගලපන ලද්දේ නම් 3,60,000ම ප්‍රාග්ධන ගිණුමේ මෙන් ගලපනවා. ඒ කියන්නේ කීර්තිනාම ගිණුමක් විවෘත කරන්නේ නැහනේ. ප්‍රාග්ධන මුළු කීර්තිනාමයේ ප්‍රාග්ධන ගිණුම ගැලපෙන තැන මතකනේ. කීර්තිනාම ගිණුමක් නැහැ ප්‍රාග්ධන ගිණුම ඇතුලේ ගලපන්න යන්නේ. එතකොට ලියන්නේ මෙහෙමයි බලා ගන්න පස්සේ ලියමු. දෙවෙනි ක්‍රමයට යනකොට මෙහෙමයි ලියන්නේ. ප්‍රාග්ධන ගිණුමට හර කරන්නත් ඕන. ප්‍රාග්ධන ගිණුමටම බැර කරන්නත් ඕන. හරසටහනත් ප්‍රාග්ධන ගිණුමේ බැරසටහනත් ප්‍රාග්ධන ගිණුමේ. හැබැයි හර කරන්නේ ABC 3 දෙනට. ABC 3 දෙනාටම මොන අනුපාතයටද? නව අනුපාතයට. බැර කරන්නේ ABට මොන අනුපාතයටද? පැරණි අනුපාතයට. අර chart එකේ ලිව්ව එදා මතකද? පැරණි සහ නව ලාභ අනුපාත දෙකටම ඕන වෙනවා කියලා මේ ක්‍රමයට. ඔන්න ඕකටයි උමනා වෙන්නේ. එන ලියන්න. ප්‍රාග්ධන ගිණුම හර ABC බෙදෙන අනුපාතයේ 9 ටියුට් එකෙන් 9 අනුපාතය බලලා අනුපාතය ලියන්න 5ට 3ට 2. ආපහු ප්‍රාග්ධන ගිණුම බැර AB පැරණි අනුපාතය 3ට 2. පහට 3ට 2 අනුපාතයට හර කළා 3ට 2 අනුපාතයට බැර කරාන 3ට 2 අනුපාතයට නම් බෙදුවනේ 2,16,000යි 1,44,000යි ඒකට බෙදුවනේ අරකට බෙදලා දාන 360 පහට 3ට කියන්නේ 10න් 5 10න් 3 10න් 2 1,80,000 1,08,000 72,000 බෙදා ගන්න ඕන තනියම ප්‍රාග්ධන ගිණුම හර ABC ප්‍රාග්ධන ගිණුම බැර AB පාඩම් කරන මේක තමයි පේපරේ වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ. ඒ වලටත් මේක තමයි හැමදාම එන්නේ. නවහර පැරණි බැර. ඊදදිනිකයින මම කියව ඉන්නේ. නව අනුපාතයට හර පැරණි අනුපාතයට බැර කාටද ප්‍රාග්ධන ගිණුම ඇතුළෙම. කීර්තිනාමය ගැලපීම සල්ලක්ෂය. කීර්තිනාමය ගැලපීම. right දැන් තුන්වෙනි ක්‍රමය මේව පාඩම් කරන්නයි ඕන හිතලා ලියන්න බෑ තුන්වෙනි ක්‍රමය නම හවුල්කරුගේ කීර්තිනාම කොටස ප්‍රාග්ධන ගිණුමේ ගලපනවා නම හවුල්කරුගේ කීර්තිනාම කොටස ඉස්සෙල්ලම කැල්කියුලේට් කරගන්න ඕන නම හවුල්කරුගේ කීර්තිනාම කොටස කීයද හරි ලේසියිනේ මේ 3,60,000න් නව හවුල්කරුට කීයක් අයිතිද මේ 3,60,000න් නව හවුල්කරුට කීයක් අයිතිද 10න් 2ක් අයිති 10න් 2ක් කියන්නේ කීයද 72,000ක් අයිති
මෙන්න මේක ප්‍රාග්ධන ගිණුමේ ගලපනවා. නව හවුල්කරුගේ කීර්තිනාම කොටස නව හවුල්කරු කීර්තිනාම කොටස කියන්නේ 3,60,000න් 10න් 2 කෑල්ල. හරිද? මේ කොටස ප්‍රාග්ධන ගිණුමේ ගලපනවා. තේරෙනවද කොටස කියන එක? පේපරේ මෙහෙම ප්‍රශ්නයක් තුනොත් නව හවුල්කරු කීර්තිනාම කොටස දීලා ව්‍යාපාරයේ මුළු කීර්තිනාම හොයන්න දුන්නොත් 72000 දීලා 3,60,000 හොයන්න පුළුවන්ද? පුළුවන්. 72000 දුන්නොත් 3,60,000 හොයතෑ නේද? ඇයි 72000 කියන්නේ දෙකේ කොටසක්. ව්‍යාපාරයේම තියෙන්න ඕන 10 කොටසක්. දෙකෙන් බෙදුවා 10න් වැඩි කළා. අමාරුයි වැටෙනවා. ගණන් වලදී. හරිද? හොඳට කියවන්න ඕන. 72000 කියන්නේ මොකද්ද? නව හවුල්කරුගේ කීර්තිනාම කොටස. නව හවුල්කරුගේ කීර්තිනාම කොටස ප්‍රාග්ධන ගිණුමේ ගැලපුවොත් පාවිච්චි කරන්න මේ ඩබල් එන්ටිය බලා ගන්න පස්සේ ලියමු. ප්‍රාග්ධන ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. ඒකත් යන්නේ ප්‍රාග්ධන ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. හර වෙන්නේ සීට බැර වෙන්නේ ඒබීට. පාඩම් කරන්න ඕන. හර වෙන්නේ සීට සී කියන්නේ අලුත් එකාට. බැර වෙන්නේ ඒබීට. කවුද ඒබී? පරණ කට්ටිය. පරණ කට්ටියට බැර වෙන්නේ කැපකල අනුපාතයට. කැපකල අනුපාතයට. කැපකල අනුපාතයට. හරි. දැන් ලියාගන්නේ නා. අර නව හවුල්කරුගේ කීර්තිනාම කොටස පැත්තක හදා ගන්නවද? ගානට බාධාවක් වෙන්නේ නැති විදියට. නව හවුල්කරුගේ කීර්තිනාම කොටස කියන්නේ කීයද? 3,60,000න් 10න් 2යි. ටියුට් එකේ උනත් කමන්නේ මට. ගානට බාධාවක් නොවන විදියට. හරි ඩබල් එන්ටි ලියන්න. ප්‍රාග්ධන ගිණුම හර සීට 72000. 72000. ප්‍රාග්ධන ගිණුම බැර ABට බෙදන්නේ මොන අනුපාතයටද? ගොඩ ළමයි යොක පරණ අනුපාතයට බෙදාවි වැරදි. වැරද්දක් දාලා බිඳුවක් දාන ලකුණු. වැරද්දයි බිඳුවයි දෙකම හම්බ වෙනවා. හරිද? මොන අනුපාතයටද? කැපකල අනුපාතයට. සංලක්ෂයක් ලියලා පස්සේ කැපකල අනුපාතය හොයමු. ලියන්න. කීර්තිනාම ගැලපීම. කීර්තිනාම ගැලපීම. තාම කැපකල අනුපාතය හෙව්වේ නැහැ. පොදු ජර්නලේ ඉවර කරන්න තව ඩබල් එන්ටියක් ලියන්න තියෙනව නේද? ඒකත් ලියලම ඒකටත් කැපකල අනුපාතය ඕන කිව්වා මතකද? හරි. ඒකත් කියවන්න. ඒකත් ඩබල් එන්ටිය ලියලා ඊට පස්සේ අපිට කැපකල අනුපාතය හොයලා ගන්න පුළුවන් නේ. ওই ක්‍රම දෙකටම කැපකල අනුපාතය ඕන. මොකද්ද? හතරවෙනි කොටස කියන්නේ. 4. සී විසින් කීර්තිනාමයට ගෙන මුදල් පැරණි හවුල්කරුවන්ට පැවරීම. AB අඬ ගහලා සීට කියනවා කීර්තිනාමයට සල්ලි ගේන්න කියලා. කීයක් ගෙනෙයිද? AB සීට අඬ ගහලා කියනවා කීර්තිනාමයට සල්ලි ගේහම්. කීයක් ගෙනෙයිද? 72000ක් ගේනවා. 72000ක් ගේන්න ඕනේ. කීර්තිනාමයේ 3,60,000යි. යාට අයිති වෙන්නේ 10න් 2යි. 72000ක් ගේනවා. ඒ 72000 සී ගෙනාවට කාටද අයිති? අන්න අයිතිය ABට. ඔයා අපි වෙනුවෙන් 72000ක් ගේන්නේ AB කියන කතාව. මොකද්ද AB අඬ ගහලා කියන්නේ? අපි වෙනුවෙන් අපි දැන්ට හම්බ කරලා තියෙන කීර්තිනාමය 3,60,000යි. ඔයාට එකකින් අයිතිය 72000ක් ගන්න නම් ඔයා අපි දෙන්නට සල්ලි ගෙනල්ලා දෙන්න. එන 72000 ගේනවා. සල්ලි ගෙනාවහම මුදල් හර වෙනව නේද? 72000. මේ 72000 අයිතිය තියෙන්නේ ප්‍රාග්ධන ගිණුම ABට අයිතිය තියෙන්නේ. එහෙනම් බැර වෙන්නේ මේ පැත්ත පෙන්නන්න පුතේ. ABට බැර කරන්න මුදල් හර කරන්න 72000 ප්‍රාග්ධන ගිණුම බැර කරන්න ABට මෙතනත් බෙදන්න ඕන අනුපාතය කැපකල. කැපකල අනුපාතයටයි බෙදන්න ඕන නැත්නම් වැරදි. ලියන්නේ නම් මුදල් හර 72000 ප්‍රාග්ධන ගිණුම බැර AB කැපකල අනුපාතයට. සංලක්ෂය කීර්තිනාමය ගැලපීම. ඔන්න වැඩේ ඉවරයි.
දැන් අපි හැමෝම කැප කළ අනුපාතය හොයමු යටි. එතකොට ගාන ඉවරයිනේ. ආයි පාඩම් කරන්න ඕන. මට නම් ඩබල් එන්ට්‍රි එක ඔක්කොම පාඩම්. මම නෙමෙයි විභාගයට යන්නේ ඕගොල්ලෝ. ගානක ඔක්කොම එන්නෙත් නැහැ. නමුත් අවස්ථා කීපයක් කරේ ඇවිල්ලා තියෙනවා පේපරේ තුල. right යටින් හදන්න. කැප කළ අනුපාතය. කැප කළ අනුපාතය. කැප කළ අනුපාතය හොයන්නේ කොහමද? කැප කළ අනුපාතය කාටද තියෙන්නේ? Aටයි Bටයි. පරණ අනුපාතයෙන් අඩු කරන්න 9. පැරණි අනුපාතයෙන් 9 අනුපාතය අඩු කරන්න. ඒගේ පරණ අනුපාතය ඒගේ පරණ අනුපාතය 5න් 3යි. Bගේ 5න් 2යි. ඍණ ඒගේ 9 අනුපාතය 10න් 5යි. Bගේ 9 අනුපාතය 10න් 3යි. අනුපාත පටලවා ගන්න නෑ නේද? පරණ 3ට 2. 9 5ට 3ට 2. එතකොට 5න් 3යි 5න් 2යි පරණ 9 10න් 5යි 10න් 3යි. අඩු කරන්න භාග්‍ය සංඛ්‍යා අඩු කරන්න කැලේකේ ABC ඉන්නවා. දහයෙන් එකයි දහයෙන් එකයි යට සමානයි උඩ කැප කළ අනුපාතය සමසමව. එහෙනම් අරය බත් ගොඩවල් දෙකක් දෙනකොට අනිත් එක්කනත් බත් ගොඩවල් දෙකක් දීලා. අරය බත් ගොඩවල් පහක් දෙනකොට අලුතෙන් ආපු එක්කනට අනිත් එක්කනත් බත් ගොඩවල් පහක් දීලා සමසමව කැප කරලා තියෙන්නේ. සමානව තමයි කැප කරලා තියෙන්නේ. තේරුණාද කතාව? එහෙනම් මෙන්න මේ ඩබල් එන්ටියේ මේ 72000 බලන්න මේ පැත්ත පෙන්නන්න. මේ ඩබල් එන්ටියේ මේ 72000 බෙදන්න සමසමව 36000 36000. මොකක්ද අපිට ආපු කැප කළ අනුපාතය ලිව්වා 1:1. කැප කළ අනුපාතය 1:1. ඔක ගොඩ ළමයි පරණ අනුපාතයට බෙදන්නේ වැරදි. ඔක පරණ අනුපාතයට බෙදුව ගමන් වැරදි. right යන්න මේ ඩබල් එන්ටියේ මුදල් හර 72000 ප්‍රාග්ධන ගිණුම බැර AB 36000 36000 බෙදන්නේ කැප කළ අනුපාතයේ 1:1. 1:1. ඔන්න හවුල් කරුවෙකු ගණන් 100ක් හැදුවත් හවුල් කරුවෙකු බඳවා ගන්න වෙලාවක කීර්තිනාමයේ ගිණුම් තියෙන ඩබල් එන්ටි 4ක් තියෙනවා. ඒ ඩබල් එන්ටි 4න් අභ්‍යාසයට අනුව ගැලපෙන්නේ මොන ඩබල් එන්ටිද කියලා හොඳට පරීක්ෂා කරන්න. පළවෙනි ක්‍රමය කීර්තිනාම ගිණුමක් විවෘත කිරීම, දෙවෙනි ක්‍රමය, තුන්වෙනි ක්‍රමය, හතරවෙනි ක්‍රමය කීර්තිනාම ගිණුමක් විවෘත නොකර ප්‍රාග්ධන ගිණුමේ ගැලපීම. ඒකේ විකල්ප ක්‍රම 3යි. මුළු කීර්තිනාමයේ ප්‍රාග්ධන ගිණුමේ ගැලපීම, නව හවුල්කරුගේ කීර්තිනාම කොටස ප්‍රාග්ධන ගිණුමේ ගැලපීම, නව හවුල්කරු කීර්තිනාමයට ගෙනා මුදල ප්‍රාග්ධන ගිණුමේ ගැලපීම. ඔන්න කතන්දර ටික. හරි චෙක් කරගන්න මේ අභ්‍යාසයේ ගෙදරදී හදලා ඉඩක් තියලා අභ්‍යාසය හදන්න ඕන වීඩියෝ එකෙන් පස්සේ ඔහොමම නැත්නම් අමතක වෙයි ලියන්න. PQ ලාභාලාභ දෙකට එක අනුපාතර බෙදාගත්තේය. PQ ලාභාලාභ දෙකට එක අනුපාතර බෙදාගත්තේය. නව හවුල්කරුවෙකු ලෙස R නව හවුල්කරුවෙකු ලෙස R පහෙන් එකක ලාභ කොටසකට බඳවා ගැනීම. පහෙන් එකක ලාභ කොටසකට බඳවා ගැනීම. එදිනට අගය කළ කීර්තිනාමය රුපියල් ලක්ෂ 6කි.
එදිනට අගය කළ කීර්ති නාමය රුපියල් ලක්ෂ 6කි. ඉහත එකිනෙක විකල්ප ක්‍රම යටතේ ඉහත එකිනෙක විකල්ප ක්‍රම යටතේ ඉහත එකිනෙක විකල්ප ක්‍රම යටතේ කීර්ති නාමය ගිණුම්ගත කිරීමේ කීර්ති නාමය ගිණුම්ගත කිරීමේ කීර්ති නාමය ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහන් ලියන්න. ජර්නල් සටහන් ලියන්න. right. හරි. ඊළඟද අනුමාත්‍රකාව හවුල්කරුක ඉවත් වීමේදී කීර්ති නාමය ගලපන ක්‍රම. හවුල්කරුක ඉවත් වීමේදී කීර්ති නාමය ගලපන ක්‍රම. මේ කීර්ති නාම ගැලපිලා ටිකක් ඈතට යනවා. පටලවෙද්ද නැහැ ඊට පස්සේ. හවුල්කරුවෙකු ඉවත් වීමේදී කීර්ති නාමය ගලපන ක්‍රම. හවුල්කරුවෙකු ඉවත් වීමේදී කීර්ති නාමය ගලපන ක්‍රම. වෙන ක්‍රම ටික. කීර්ති නාමය ගිණුම් තියන්න පුළුවන් ඉස්සලා වගේම ක්‍රම දෙකයි මොනවද? කීර්ති නාම ගිණුමක් භාවිතා කිරීම. කීර්ති නාම ගිණුමක් භාවිතා නොකර ප්‍රාග්ධන ගිණුම තුල කීර්ති නාම ගිණුමක් භාවිතා නොකර ප්‍රාග්ධන ගිණුම තුල ගැලපුවොත් විකල්ප ක්‍රම දෙකයි. මුළු කීර්ති නාමය සඳහා මුළු කීර්ති නාමය සඳහා ඉවත් වන හවුල්කරුගේ කීර්ති නාම කොටස් සඳහා ලියා ගන්න ඔය ටික ඉස්සෙල්ලම. කීර්ති නාමය කියන එක බෙදුවා මොකටද? කොටස් දෙකකට. කීර්ති නාම ගිණුමක් භාවිතා කිරීම. කීර්ති නාම ගිණුමක් භාවිතා නොකර ප්‍රාග්ධන ගිණුම තුල ගැලපීම. කීර්ති නාම ගිණුමක් භාවිතා නොකර ප්‍රාග්ධන ගිණුම තුල ගැලපීම. ඒ පැත්ත ආයි කොටස් දෙකකට බෙදුවා.
මුළු කීර්ති නාමය ගැළපීම එහෙම ලියමු. මුළු කීර්ති නාමය ගැළපීම. ඉවත් වන හවුල්කරුගේ කීර්ති නාම කොටස ගැළපීම. මුළු කීර්ති නාමය ගැළපීම ඉවත් වන හවුල්කරුගේ කීර්ති නාම කොටස ගැළපීම. ඔන්න විකල්ප ක්‍රම ටික. විකල්ප ක්‍රම ටික. හරිද ළමයි? තේරුණාද? හරි. දැන් රතු පෑන් අරගෙන අනුපාත ටික ලියන්න බලන්න. ඔයාට මේ chart එකේ අනුපාත වර්ග දෙකක් ලියත හැකියි. පාවිච්චි කරන අනුපාත වර්ග දෙක. මෙන්න මේ ක්‍රමයට මොන අනුපාතයද පාවිච්චි කරන්නේ? කීර්ති නාම ගිණුමක් විවෘත ගන්නවා නම් ඉස්සෙල්ලා මතක් කරගන්න අවහල් කරු බඳව ගන්නකොට මොකද්ද පාවිච්චි කරන අනුපාතය? පැරණි ලාභ අනුපාතය. ඒක එහෙමම ඕන. ඒ ක්‍රමයම මෙතනටත් ඕන. මොකද්ද පාවිච්චි කරන අනුපාතය? පැරණි ලාභ අනුපාතය. ලියා ගන්න. හරි? මේකෙත් අනුපාත දෙක දන්නවා. මුළු කීර්ති නාමයේ ප්‍රාග්ධන ගිණුමේ ගලපනවා නම් අනුපාත දෙක මොකද්ද? පැරණි ලාභ අනුපාතයයි නව අනුපාතයයි දෙකම ඕන කිව්වා. පැරණි ලාභ අනුපාතය නව ලාභ අනුපාතය දෙකම ඕන. පැරණි ලාභ අනුපාතයයි නව ලාභ අනුපාතයයි දෙකම ඕන. ඒ දෙක නවහල් කරු බදවා ගැනීමට සමානයි. කිසි වෙනසක් නැහැ. හැබැයි ඉවත් වන හවුල් කරුගේ කීර්ති නාම කොටස ගලපනවා නම් ඔයාට ආයි අලුත් අනුපාතයක් ඕන. භුක්ති විඳි අනුපාතය. භුක්ති විඳි අනුපාතය. භුක්ති විඳි අනුපාතය උමනා වෙනවා. භුක්ති විඳි අනුපාතය. හරිද කතාව? භුක්ති විඳින වෙයි කියන්නේ දෙන්නෙක් බත් එකක් කන්න හදනකොට එක්කෙනෙක් ගියොතින් ඔයාට වැඩිපුර බත් ගොඩවල් ටිකක් එනව නේද? එහෙනම් හවුල් කරකු ඉවත් වීම නිසා ඔහුගේ ලාභ කොටස අතහැරෙනව නේද? ඒ අතහරින ලාභ අනුපාතය හවුල් කරුවෝ ඉතුරු වෙච්ච කට්ටිය බෙදා ගන්න ආකාරයට එන අනුපාතයට කියනවා භුක්ති විඳි අනුපාතය. හවුල් කරුවෙක් ඉවත් වීම නිසා එයාගේ ලාභ කොටස අතහැරලා එයා යන්නේ දරුවනේ. අතහැරියාම ඒ ලාභ කොටස කාට හරි එකතු කරගන්න පුළුවන් නේ. අන්නේ එකතු කරගන්න අනුපාතයට කියනවා මොකද්ද? භුක්ති විඳි අනුපාතය. අන්න යටින් ලියනවා භුක්ති විඳි අනුපාතය. යටින් ලියනවා භුක්ති විඳි අනුපාතය. එනම් හවුල් කරුවෙකු ඉවත් වීම නිසා ඔහුගෙන් අතහැරෙන ලාභ කොටස ඔහුගෙන් අතහැරෙන ලාභ කොටස ඉතිරි හවුල්කරුවන් අතර බෙදී යන අනුපාතයයි. ලියන්න සූත්‍රය ලියලා පාඩම් කරන්න කොටු කරන්න හයිලයිට් කරන්න. භුක්ති විඳි අනුපාතයේ සමානයි නව අනුපාතයේ ඍණ පැරණි අනුපාතය.
භුක්ති විඳින අනුපාතය හොයන සූත්‍රය මොකද්ද? නව අනුපාතයෙන් පරණ අනුපාතය අඩු කරන්න. නව අනුපාතයෙන් පරණ අනුපාතය අඩු කරන්න. කැපකල හිව්වේ පරණ ඍණ නව නේද? භුක්ති විඳින්නේ කොහොමද? නව ඍණ පැරණි. හරිනේ? හරි. කොණ්ඩම් මේකට පොඩි උදාහරණයක් හදලා ඉන්න භුක්ති විඳින අනුපාතය හොයන්න. ලියන්න. PQR 5ට 3ට 2 අනුපාතයට ලාභ බෙදාගත්තේය. පාට 3ට 2 අනුපාත ලාභ බෙදාගත්තේය. P හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වූ පසු P හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වූ පසු P හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වූ පසු ඉතිරි හවුල්කරුවන් ලාභ සමසමව ඉතිරි හවුල්කරුවන් ලාභ සමසමව ඉතිරි හවුල්කරුවන් ලාභ සමසමව බෙදා ගන්නා ලදී නම් භුක්ති විඳි අනුපාතය ගණනය කරන්න. භුක්ති විඳි අනුපාතය ගණනය කරන්න. හරිද? PQR 5ට 3ට 2 අනුපාත ලාභ බෙදාගත්තා. එතනින් P අයින් උනේ. P අයින් වුණාම QR ඉතුරු නානේ. ඒ දෙන්න සමසමව ලාභ බෙදාගත්තා නම් භුක්ති විඳින අනුපාතය හොයන්නලු. P තමයි අයින් උනේ. හරි. එහෙනම් P අයින් වුණා නම් භුක්ති විඳින්න පුළුවන් වන්නේ Q සහ R ට නේද? එහෙනම් Q ගේ භුක්ති විඳින අනුපාතය R ගේ හොයමු. Q ගේ R ගේ නව අනුපාතයේ ඍණ පැරණි. නව අනුපාතය දෙකෙන් එකයි සමසමවනේ. ඍණ QR ගේ පරණ වරද ගන්න එපා. Q 10න් 3යි R 10න් 2යි. QR ගේ පරණ PQ ගේ පරණ ගන්න අමතක වෙලා. QR ගේ පරණ ඇයි P නේ අයින් උනේ? අන්න දෙකෙන් එකෙන් අඩු කරන්න 10න් 3ක් දෙකෙන් එකෙන් අඩු කරන්න 10න් 2ක්. එතකොට එන උත්තරේ තමයි මොකද්ද? භුක්ති විඳි අනුපාතය. පහෙන් එකයි දහයෙන් 3යි. හයි හරිද බලන්න. හරි. ඉරෙන් යට සමාන කරන්නම් උඩ 10ෙන්ම තියන්න. ඉරෙන් යට සමාන කරන්නම් උඩ 10ෙන්ම තියන්න. උතර 10ට 5 ඒවා 2යි දෙවරක් එක 2යි. 10ට 5 ඒවා 2යි දෙවරක් එක 2යි. ඉරෙන් යට සමාන වූ කල්ලි 2ට 3 තමයි භුක්ති විඳි අනුපාතය. භුක්ති විඳි අනුපාතය 2ට 3. ඉරෙන් උඩ සංඛ්‍යාව අරන් තමයි අනුපාතය හදන්නේ. 2ට 3. right.
තේරුණාද උදාහරණය? හරි. දැන් හදමු ටියුට් එකේ තියෙන ඊළඟ ගාන. කීර්තනාමයේ ගිණුම් ගත කරන ඊළඟ ගාන ඇත්තේ 9. ආයික නෝට් එකක් තොන්නම් බලන්න. නෝට් එක කිව්වේ නැහැ. ආර නෝට් එකමයි තියෙන්නේ. හවුල්කරුගේ වත්වීමේදී කීර්තනාමය ගැලපුම් කිරීම, කීර්තනාම ගිණුමක් විවෘත කිරීම, කීර්තනාම ගිණුමක් විවෘත නොකිරීම, මුළු කීර්තනාමයේ ප්‍රාග්ධන ගිණුම ගැලපීම, ඉවත්වන හවුල්කරුගේ කීර්තනාම කොටස ප්‍රාග්ධන ගිණුම ගැලපීම. 9 වෙනි ගාන. XYZ හවුල්කරු ව්‍යාපාරයෙන් Y විශ්‍රාම ගන්නා දිනේදී කීර්තනාමයේ රුපියල් ලක්ෂ 6කට අගය කරන ලදී. XYZ ලාභ පහට තුනට දෙක අනුපාතයට බෙදාගත් අතර XZ විසින් ලාභ සමසමව බෙදා ගැනීමට තීරණය කර ඇත. පහත එකිනෙක අවස්ථාවක් නැත්තේ කීර්තනාමයේ ගිණුම් ගත කිරීමේ දිස්සටහන් ලියන්න. අර ක්‍රම තුන තියෙන්නේ. chart එකේ තියෙන ක්‍රම තුනයිනේ. කීර්තනාමයේ සඳහා ගිණුමක් සම්පූර්ණ ප්‍රමාණයෙන් විවෘත කරයි නම්, මුළු කීර්තනාමයේ ප්‍රාග්ධන ගිණුමේ ගලපන ලද්දේ නම්, ඉවත්වන හවුල්කරුගේ කීර්තනාම කොටස ප්‍රාග්ධන ගිණුමේ ගලපන ලද්දේ නම්. 1යි 2යි කියලා දෙන්න ඕනේ නැහැ. නව හවුල්කරු බඳව ගන්න වගේම ඩබල් එන්ට්‍රි පාස් කරත හැකි. තුන්වෙනි එක අලුතෙන් කියලා දෙන්න ඕන. හරි. එහෙනම් ඩබල් එන්ට්‍රි 3කට හරියන්න පොදු ජර්නලයක්. ඩබල් එන්ට්‍රි 3කට හරියන්න පොදු ජර්නලයක්. ඩබල් එන්ට්‍රි 3කට හරියන්න පොදු ජර්නලයක්. ගාන ඕනනම් ආයිව තවක් කිව ගන්න ඕන. මුළු කීර්තනාමයේ ලක්ෂ 6යි. කීර්තනාමයේ සඳහා ගිණුමක් සම්පූර්ණ ප්‍රමාණයට විවෘත කරන එකේ ඩබල් එන්ට්‍රිය මතකද? කීර්තනාම ගිණුමක් විවෘත කරනකොට ඩබල් එන්ට්‍රිය මොකද්ද? කීර්තනාම ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර පරණ 3 දෙනයි XYZ බෙදන අනුපාතය පැරණි අනුපාතය පැරණි ලාභාලාභ අනුපාතයට බෙදන්න කිව්වා. නවහල්කුරු බඳව ගන්නකොටත් එහෙමනේ. නවහල්කුරු බඳව ගන්නකොට දෙන්නයි හිටියේ. ඒතකොට දෙන්නෙකුට පැරණි අනුපාතය තියුණා. හවුල්කරුගේ ඉවත් වෙන ගානක 3 දෙනෙක් ඉන්නවා මේ ගානේ. 3 දෙනාට නව පරණ අනුපාතය තියෙනවා. පරණ අනුපාතයේ තියෙන්නේ 5ට 3ට 2. ඔන්න ඔකට බෙදලා දාන්න. කීර්තනාමයේ ලක්ෂ 6. ලක්ෂ 6 ඔය අනුපාතෙට බෙදලා දාන්න. දහයෙන් 5ක් 3 ලක්ෂයයි 1,80,000යි 1,20,000යි 3 ලක්ෂයයි 1,80,000යි 1,20,000යි කීර්තනාමය ගැලපීම. කීර්තනාමය ගැලපීම. දෙක මුළු කීර්තනාමය ප්‍රාග්ධන ගිණුමේ ගැලපන ලද්දේ නම් මුළු කීර්තනාමය ප්‍රාග්ධන ගිණුමේ ගලපනවා නම් ළමයි ප්‍රාග්ධන ගිණුමට හර කරන්න ප්‍රාග්ධන ගිණුමට බැර කරන්න හර කරන්නේ නවානුපාතයට බැර කරන්නේ පරණ අනුපාතයට හර කරන්නේ නවානුපාතයට බැර කරන්නේ පැරණි අනුපාතයට
බැර කරන්නේ පැරණි අනුපාතයට. හර නව පැරණි පැර. කවුද විශ්‍රාම ගන්නේ? කවුද විශ්‍රාම ගන්නේ? y නේද? y. එතකොට x z තමයි ඉතුරු වෙන්නේ. එහෙනම් නව අනුපාතයේ x z සම සමව x z අතර සම සම එකට එක. පරණ කට්ටියගේ 5ට 3ට 2. අනුපාතයක් වරද්ද ගත්තොත් හර කරන එක බැර කළා බැර කරන එක හර කරගත්තොත් කීර්තනාමය ඇඩ්ජස්ට්මන්ට් එක වැරදි. පාඩම් කරන්නයි තියෙන්නේ. එහෙනම් මෙන්න ප්‍රාග්ධන ගිණුම හර XZ ගොඩාක් ළමයි විශ්‍රාම ගන්නන්නේ අන්තිම හවුල්කරු. මොකද පේපර් වල ගණන් හැම එකම වගේ විශ්‍රාම ගන්නේ ගොඩක් වෙලාට අන්තිම හවුල්කරු. ඒ පුරුද්දට ගිහලා හැම ගානකම අන්තිම හවුල්කරු විශ්‍රාම ගන්නලා හරියන්නේ නැහැ. විශ්‍රාම ගන්න එක්කෙනා ඉන්නවා ඉන්න එක්කෙනා විශ්‍රාම ගන්නවා. එහෙම වෙලා හරියන්නේ නැහැ නේ. හරියට බලන්න ගණන්. හරි. එහෙනම් XZ ඉතුරු වෙන්නේ XZ ඉතුරු වෙන්නේ නව අනුපාතයේ XZ සම සමව. එහෙනම් ලක්ෂ 6 බෙදුවාම 3 ලක්ෂය 3 ලක්ෂය. සම සමවනේ. XY Z අතර බෙදන්නේ පරණ අනුපාතයේ උඩින් බෙදුවනේ 3 ලක්ෂය 1,80,000 1,20,000. එකයි බෙදන්න දෙයක් නැහැ උඩින් බෙදුවනේ. සංලක්ෂය කීර්තිනාමය ගැලපීම. කීර්තිනාමය ගැලපීම. සල්ලක්ෂය කීර්තිනාමය ගැලපීම. තුන්වෙනි ක්‍රමය මේක 1 මේක 2 මේක 3 තුන්වෙනි ක්‍රමය මෙතන පල්ලෙහා පෙන්නන්න වේ. තුන්වෙනි ක්‍රමය ඉවත්වන හවුල්කරුගේ කීර්තිනාම කොටස ප්‍රාග්ධන ගිණුමේ ගැලපීම. ඉවත්වන හවුල්කරුගේ කීර්තිනාම කොටස හොයාගන්නේ කොහොමද? මේ ලක්ෂ 6න් ඉවත් එක්කෙනාට කොච්චර අයිතිද? 10න් 3ක් අයිති. නේද? ඉවත්වන හවුල්කරුට 10න් 3ක් අයිති නේද? වයිට 1,80,000ක් අයිති. මෙන්න මේක ප්‍රාග්ධන ගිණුම ඇතුලේ ගලපන්නේ කොහොමද? ඔය 1,80,000 ප්‍රාග්ධන ගිණුම ඇතුලේ ගලපන්නේ කොහොමද? මෙන්න ආදී ඉඳලා පාඩම් කරන්න. මෙහෙමයි කියලා පන්නේ. මෙතන පෙන්නන්න. ප්‍රාග්ධන ගිණුම හර XZ ප්‍රාග්ධන ගිණුම බැර වයිට පාඩම් කරන්නයි ඕන. ප්‍රාග්ධන ගිණුම හර XZ ප්‍රාග්ධන ගිණුම බැර වයිට වයිට අදාළ කොටස වයිගේ ගිණුමට බැර 1,80,000 වයිට අදාළ කොටස වයිගේ ගිණුමට බැර 1,80,000 මේ දෙන්නට හර කරන්න අර අමුතු අනුපාතය ඕන. මොකක්ද අනුපාතය? භුක්ති විඳි අනුපාතය ඕන. භුක්ති විඳි අනුපාතය තමයි ඕන. මට ටක් ගාලා භුක්ති විඳි අනුපාතය හොයලා දෙන්න. යටින් සංලක්ෂයත් දීලා ඉවර කරන්න. කීර්තිනාමයේ ගැලපීම කියලා සංලක්ෂයක් දීලා ඉවර කළා. භුක්ති විඳි අනුපාතය හොයන්න. භුක්ති විඳි අනුපාතය නවරින පැරණිනේ භුක්ති විඳින්න පුළුවන් ගන්නේ ඉතුරු කට්ටියට නේද? එන x යි z යි y ගියානේ. නව අනුපාතයේ දෙකෙන් එකයි රින පරණ අනුපාතය 10න් 5යි 10න් 2යි. අනුපාත වැරදිලා ගන්නෑ. 10න් 3ක් අයිති වෙන්නේ වයිට 10න්
10න් 2යි. කැල්ලකින් අඩු කරන්න. කැල්ල එක නැති කට්ටිය කොහොම සුළු කරයිද දන්නේ නැහැ. මම දන්නේ නැහැ කොහොමද කියලා. 1 ABC 2 රින 5 ABC 10 කොහම හරි අඩු කරලා ගන්න. පිළිතුර බිඳුවයි. කැල්ලකේ අප්සෙට් එකක් නෙමෙයි පිළිතුර බිඳුවයි. මෙතනත් භාගයයි මෙතනත් තියෙන භාගයනේ 10න් 5 කියන භාගයෙන් භාගය ගියාම බිඳුවයි. ඊළඟ එක 10න් 3යි. හරිනේ. අරයා අතහැරිය 10න් 3ක් නේද යන එක්කෙනා. යන එක්කෙනා 10න් 3ක් අතහැරියා මේක කෙලින්ම අල්ලගෙන තියෙන්නේ කවුද? Z. ඒ කියන්නේ x ට භුක්ති විඳින්න අවස්ථාවක් නැහැ. කෙලින්ම Z 10න් 3ම ඉල්ලගෙන නෙමෙයි අරගෙන. එහෙනම් මේක යට සමාන වුණොත් උඩ නේද? එහෙනම් යට සමාන කරන්න මේකට 10න් පංගු දාන්න. ඕනම ඉලක්කම බිඳුව කියන්නේ 10න් පංගු බිඳුව දාතෑගිනේ. එහෙනම් භුක්ති විඳින අනුපාතය බිඳුව අනුපාත 3. බිඳුව අනුපාත 3. හරිද? යන්න මේ ඩබල් එන්ටි ලියපු තැන. පෙන්වන්න පුතේ මෙතන ඩබල් එන්ටි ලියපු තැන මෙතන. මේක බෙදන්න බිඳුවට 3 වෙන භුක්ති විඳින අනුපාතය බිඳුවට 3. හරිද? 3න් බිඳුවක් මෙයාට බිඳුවයි 3න් 3ම මෙයාට 1,80,000යි. 3න් බිඳුවක් බිඳුවට 3නේ භුක්ති විඳින අනුපාතය ආවේ. එහෙනම් 3න් බිඳුවක් බිඳුවයි 3න් 3ක් 1,80,000ම යාට. ඔන්න හවුල් කරු කිව්වත් තීමේදී කීර්ති නාමය ගලපන රටා ටික. මම උගන්වනවා එයා පාඩම් කරන්න. තේරෙන විදිහට මට උගන්වන්න තෑගි. පාඩම් කරන එක ඔයාගේ වැඩ. right. ලියන්න මේ අදම වීඩියෝ එක ඉවරනාට පස්සේ මේ ගානත් හදලා ඉඩ තියලා හදන්න. PQR හවුල් ව්‍යාපාරයෙන් PQR හවුල් ව්‍යාපාරයෙන් ආර විශ්‍රාම ගන්නාලාදී ආර විශ්‍රාම ගන්නාලාදී එදිනට අගය කළ කීර්ති නාමය රුපියල් 1,20,000කි. එදිනට අගය කළ කීර්ති නාමය රුපියල් 1,20,000කි. PQR ලාභ සමසමව බෙදාගත් අතර PQR ලාභ සමසමව බෙදාගත් අතර PR ලාභ 3:2 අනුපාතයට බෙදාගත්තේය. PR ලාභ 3:2 අනුපාතයට බෙදාගත්තේය. PR ලාභ 3:2 අනුපාතයට බෙදාගත්තේය. ඉහත ක්‍රම 3 යටතේ කීර්ති නාමය ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහන් ලියන්න. ඉහත ක්‍රම 3 යටතේ කීර්ති නාමය ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහන් ලියන්න. ඔය ක්‍රම 3ට ලියලා තියන්න ඕනේ මේ සතියේම. ඔය ගෙදර වැඩ බලන දවසක් තියෙනවා. පන්ති පටන් ගත්තට පස්සේ බලනවම තමයි මම දැනට කරන හැම වීඩියෝ ක්ලාස් එකකටම ගෙදර වැඩ වගේක් දෙනවා. කරනවද නැද්ද කියලා බලන්නේ පන්තිය පටන් ගත්තාම. කවදාද දවසක අපි හම්බෙන්නේ නේ? කවදාද දවසක කොරෝනා ඉවරලා අපි හම්බෙනවනේ. රට විවෘත කරනවනේ නේ. යම් කිසි ක්‍රමයකට පන්ති ආරම්භ කරන්න ඉඩ දෙයිනේ ලබන මාසෙ වගේ වෙනකොට මං හිතන විදියට. ඉස්කෝල විවෘත කරයින් ලබන මාසෙ වගේ වෙනකොට. එතකන් ගෙදරටලා නිකන් ඉන්න එපා. මේ වීඩියෝ බලන්න.
right. හරි. කීර්ති නාමයේ ගිණුම්ගත කරන අන්තිම කොටස ලාභ අනුපාතයේ වෙනස් වීමකදී කීර්ති නාමයේ ගැළපීම. ලියමු අනුමාත්‍රකාව. ওই තියරි කොටස ඉස්සරහා ගණන් වලට කීර්ති නාමයේ ගලපන ගණන් ගොඩක් තියෙනවා ඉස්සරහා. තියරි එකේදී ක්‍රම ගොඩක් උගන්වනවා. ගානක තියෙන එක ක්‍රමයයි. ලියන්න. ලාභ අනුපාතයේ වෙනස් කිරීමේදී කීර්ති නාමයේ ගැළපීම. මෙන්න කීර්තිනාමයේ ගලපන ක්‍රම දෙකක්. කීර්තිනාම ගිණුමක් මගින් පුළුවන් ගලපන්න, කීර්තිනාම ගිණුමක් භාවිතා නොකළ ප්‍රාග්ධන ගිණුම තුලින් ගලපන්න පුළුවන්. එතකොට තෝරගන්නේ මුළු කීර්තිනාමය ගලපන්න. කීර්තිනාම ගිණුමක් විවෘත කරන්නේ නැතුව ප්‍රාග්ධන ගිණුම මගින් ගලපනවා නම් මුළු කීර්තිනාමය ගලපන්න. එන එක ක්‍රම දෙකයි. ක්‍රම දෙකම දැනට වෙනකොට ඉගෙනගෙන. ක්‍රම දෙකම දැනට වෙනකොට ඉගෙනගෙන. මේක පේන්නේ නැහැ පුතේ පෙන්න. ක්‍රම දෙකම දැන් වෙනකොට ඉගෙනගෙන අනුපාත දෙකම දන්නවා. මුළු කීර්තිනාමය ගලපන්න පැරණි ලාභ අනුපාතය නේද ඕන? මුළු කීර්තිනාමයේ ප්‍රාග්ධන ගිණුමේ ගලපන්න පැරණි අනුපාතයයි නව අනුපාතයයි දෙකම ඕන නේද? පැරණි ලාලා අනුපාතයයි නව ලාභ අනුපාතයයි දෙකම ඕන නේද? එහෙනම් දැන් ක්‍රම ටික දන්නවා. හරි එහෙනම් ලියා ගන්න. කීර්තිනාමය කීර්තිනාම ගිණුමක් මගින් ගලපන්න පුළුවන්. කීර්තිනාම ගිණුමක් මගින් ගැලපීම. කීර්තිනාම ගිණුමක් මගින් ගැලපීම. කීර්තිනාම ගිණුමක් භාවිතා නොකර ප්‍රාග්ධන ගිණුම තුලින් 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 ගලපනකොට මුළු කීර්තිනාමයම ගලපන්න. කෑල්ලක් නෙමේ මුළු කීර්තිනාමයම ගලපන්න. මේ වෙනකොට ඔය ක්‍රම දෙක දන්නවා. ඔකේ ඩබල් එන්ට්‍රි ලියන්නත් පුළුවන්. ඔය ක්‍රම දෙක ඉස්සෙල්ලා ගණන් වලදී හම්බුණානේ. හවුල් කරු බඳව ගන්න ගානකත් හම්බුණා, ඉවත් වෙන ගානෙත් හම්බුණා. අනුපාත ලියාගත්තද? පැරණි ලාභ අනුපාතය පළවෙනි ක්‍රමයට, දෙවෙනි ක්‍රමයට පැරණි ලාභ අනුපාතයයි නව ලාභ අනුපාතයයි දෙකම. හදන්න තනියම ටියුට් එකේ 10 මොකද උනේ අලුත් එකකට ගියා? අලුත් එකකට ගියා?
right ගාන කියුවා 10 වෙනි ගාන සිරිල් සහ අමල් තුනට දෙක අනුපාත ලාභ බෙදාගත් අතර මෙම වසරේ සිට එය සමසමව බෙදා ගැනීමට තීරණය කරන ලදී. හවුල් කරු දෙන ගහ ගන්න නැතිනේ ගහගත්තට පස්සේ සමසමව බෙදා ගන්න තීරණය කළා. එදින ගණනය කළ කීර්තනාමය 1,20,000කි. පහත එකිනෙක අවස්ථාවර්ථයේ කීර්තනාමය ගෙනුම්ගත කිරීමේ දිස්සටහන් ලියන්න. පොජ්ජල්ලක් ඇදලා ඩබල් ලෙන්ත් එක ලියන්න. පොදු ජර්නලයක් අඳා මම පොජ්ජල්ලයක් අඳින්න නැතුව මෙතන ලියන්නම් මේකේ ඩබල් ලෙන්තිය මෙතන ලියන්නම් මේකේ ඩබල් ලෙන්තිය ඔයා පොජ්ජල්ලයක් ඇඳලා ලියන්න ඕන. ඔයා පොජ්ජල්ලයක් ඇතුලේ තමයි ලියන්න ඕන. මම මේ chart එකේම පෙන්නන්නම් ඩබල් ලෙන්තිය ලියලා. කීර්තිනාම ගිණුමක් විවෘත කර ප්‍රාග්ධන සම්පූර්ණ ප්‍රමාණයම නැහැ. කීර්තිනාමයේ සඳහා ගිණුමක් සම්පූර්ණ ප්‍රමාණයට විවෘත කළේ නම් ඒ කියන්නේ මේකට. කීර්තිනාම ගිණුම හර 1,20,000 ප්‍රාග්ධන ගිණුම බැර සිරිල් අමල්ට මොන අනුපාතයටද පැරණි අනුපාතයට පැරණි ලාලා අනුපාතයට කීර්තිනාම ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර AB සිරිල් අමල් අතර පරණ ලාභ අනුපාතය 3:2 අලුත් එකනේ සමසම වුණේ ඔන්න ඩබල් ලෙන්තිය කීර්තිනාම ගිණුම හර 1,20,000යි ප්‍රාග්ධන ගිණුම බැර 3:2 අනුපාතයට බෙදලා දාන්න. ඔයගොල්ලෝ පොදු ජනලේ ලිව්වේ සංලක්ෂයත් ලියලා දාන්න කීර්තිනාම ගැලපීම කියලා. හැත්ත 2,000යි හතලිස් 8,000යි 72,000යි 48,000යි සල්ලක්ෂය ලිව්වා කීර්තිනාමය ගැලපීම. right දෙවෙනි ක්‍රමය කීර්තිනාම ගිණුමක් විවෘත කරන්නේ නැතුව මුළු කීර්තිනාමය ප්‍රාග්ධන ගිණුමේ ගලපනකොට ප්‍රාග්ධන ගිණුමට හරච් කරන්න ප්‍රාග්ධන ගිණුමට බැරච් කරන්න ප්‍රාග්ධන ගිණුම හර SA ප්‍රාග්ධන ගිණුම බැර SA අනුපාතය වෙනස් වෙනකොට හවුල් කරුවක බඳව ගන්නෙත් නැහැ ඉවත් වෙන්නෙත් නැහැ නේද? එහෙනම් SA ට තමයි හර බැර වෙන්නේ. හර වෙන්නේ නවලාභ අනුපාතයට. නවලාභ අනුපාතයේ සමසමව මේ පැත්ත ටිකත් පෙන්නනවා. බැර වෙන්නේ පැරණි ලාභ අනුපාතයට 3:2. නවහර පැරණි බැර. ඔල පොත්ජල්ලේ ලිව්වනේ නවලාභ අනුපාතයට හර කළා පැරණි අනුපාතයට බැර කළා. 1,20,000 නව කියන්නේ 60,000 right පරණ අනුපාතයට අපි ඉස්සෙල්ලා බෙදුවනේ 72,000 48,000 ඔන්න ලාභ අනුපාතය වෙනස් වෙන වෙලාවක කීර්තිනාමය ගලපන විදිය. එකටත් පොඩි ගාණක් ගෙදරදී හදලා තියන්න මේක ලියන්න. C හා D ලාභ C හා D ලාභ 5:3 අනුපාතයට බෙදාගත්තේය.
පහට 3 අනුපාතයට බෙදාගත්තේය. දෙදස් 19 1 දින 2019 1 දින මෙම ලාභ අනුපාතය දෙකට 3 අනුපාතයට වෙනස් කෙරින දෙකට 3 අනුපාතයට වෙනස් කෙරින දෙකට 3 අනුපාතයට වෙනස් කෙරින මෙහිදී ගණනය කළ කීර්ති නාමය මෙහිදී ගණනය කළ කීර්ති නාමය රුපියල් 90000කි. ඉහත ක්‍රමයර්ථයේ කීර්ති නාමය ගිණුම්ගත කිරීමේ ඉහත ක්‍රමයර්ථයේ කීර්ති නාමය ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහන් ලියන්න. ඔය ක්‍රම දෙකට ලියන්න. පොත් ජර්නලේ ඉඳ තියන්න. ඉහත ක්‍රමයටතේ කීර්ති නාමය ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහන් ලියන්න. right. ඔන්න තියරි කොටස කීර්ති නාමය ගිණුම්ගත කිරීමේ. දැන් ඉස්සරහ අභ්‍යාස වලට කීර්ති නාමය ගිණුම්ගත කරන ක්‍රමය ආවහම මට කියන්න ඕන මේ ගානට අදාළ වෙන්නේ මේ ක්‍රමය කියලා. කටපාඩමේ තියාගන්න ඕන. accounts කටපාඩම් කරන්න එක හොඳ නැහැ. නමුත් මේ කීර්ති නාම ගැලපිල්ලට කටපාඩම් කරන්න වෙනව නැත්නම් ඔයාට පාඩම් කරන්න නැත්නම් කොහොමද ලියන්නේ නේ? හරි. කීර්ති නාම ගැලපිල්ල හරිද? හරි. ඊළඟ ලියමු වත්කම් වගකීම් ප්‍රත්‍යාගන්න ගැලපීම. අන්තිම ගැලපිල්ල. වත්කම් වගකීම් ප්‍රත්‍යාගන්න ගැලපීම. ප්‍රත්‍යාගන්නේ රීවැලුවේෂන්. වත්කම් වගකීම් ප්‍රත්‍යාගන්න ගැලපීම. වත්කම් වගකීම් ප්‍රත්‍යාගන්න ගැලපීම. ප්‍රත්‍යාගන්නය කරනවා කියන්නේ නැවත අගය කරනවා. ව්‍යාපාරයේ තියෙන වත්කම් වගකීම් නව හවුල්කරුක බඳව ගැනීමක් හෝ සිටින හවුල්කරුක ඉවත් වීමක් හෝ ලාභ අනුපාතය වෙනස් කිරීමක් කරලාක නැවත අගය කරනවා. තක්සේරු කරුවෝ ඉන්නවා. ඒ තක්සේරු කරුවන් ඇවිල්ලා අගය කරාම ඒව ඇකවුන්ටිංగ్ කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. පැහැදිලිද? හවුල් ව්‍යාපාරයක හවුල්කරුවක බඳව ගන්න වෙලාවක හරි හවුල්කරුවෙකු ඉවත් වෙන වෙලාවක හරි ලාභ අනුපාතයේ වෙනස් වෙන වෙලාවක හරි වත්කම් වගකීම් නැවත අගය කිරීමක් කරනවා. මේ අගය කිරීමට අපි කියනවා මොකද්ද? ප්‍රත්‍යාගණනය කියලා. මේ අගය කිරීමට කියනවා ප්‍රත්‍යාගණනය කියලා. හරිද? ප්‍රත්‍යාගණනය කියලා. සද්දයක් ආව නේද? මොකක් හරි ඩෙන්ගු මදුරුවන්ට කොහොද බෙහෙත් ගහගෙන යනවා. සද්දයක් ඇහුනේ ඒකයි. right? ප්‍රත්‍යාගණනය කියලා කියනවා. එතකොට මේ ප්‍රත්‍යාගණනය කිරීම නිසා ප්‍රත්‍යාගණනය මත ඇති වෙන ලාභ පාඩු තියෙනවා. අන්නේ ලාභ පාඩු හවුල් කරනට බෙදලා දෙන්නේ කොහොමද? ඒ ලාභ පාඩු ඇති වුණොත් හවුල් කරුවන්ට බෙදලා දෙන්නේ කොහොමද? හරිද? right. ඔයාට ප්‍රත්‍යාගන්න ලාභයක්ද අලාභයක්ද කියලා හඳුනා ගන්න පුළුවන් ද ඉස්සෙල්ලම? ලාභයක් හෝ අලාභයක් හඳුනා ගන්න නම් ප්‍රත්‍යාගන්නය කරන වත්කමේ පැරණි අගය ඕන. නව අගය ඕන. ඒ මත ඇති වෙන්නේ ලාභයක්ද අලාභයක්ද කියලා තීරණය කරන්න පුළුවන් ද ඉස්සෙල්ලම? පැරණි අගයට අපි කියන්නේ
වත්කමේ හෝ වගකීමේ ධාරණ අගය. නවාගයට අපි කියන්නේ ප්‍රත්‍යාගන්න අගය. මෙන්න මේ දෙක අතර වෙනස තමයි ප්‍රත්‍යාගන්න ලාභය අලාභය. මේක තියෙන්නේ පොත්වල බුක් වැලියු එක. පැරණි අගයේ තියෙන්නේ ගිණුම් වල බුක් වැලියු එක. මේක 탁සේරු කරුවා විසින් 탁සේරු කරන නවාගය. මේ දෙක අතර වෙනස තමයි ලාභය අලාභය කියලා හඳුනාගන්නේ. කොහොමද ලාභ අලාභ හඳුනාගන්නේ? මෙහෙමයි හඳුනාගන්නේ. ඔයා ප්‍රත්‍යාගන්නට යොදාගත්තේ වත්කමක්ද? වත්කමක්ද? හරිද? වත්කමේ පැවති අගය අඩුයි නවාගය වැඩිද? පැවති අගය අඩු වෙලා නවාගය වැඩි වෙනවද? ඒ මත ඇති වෙන්නේ ප්‍රත්‍යාගන්න ලාභයක්. පැවති අගය අඩු වෙලා නවාගය වැඩි වෙනවද? උදාහරණයක් වශයෙන් පැවති අගය 90යි. නව අගය 100 නම් මේ මත ඇති වෙලා තියෙන ප්‍රත්‍යාගන්න ලාභය 10ක්. ලියන්න එපා මම දෙන්නම් වෙලාවක්. මේක තේරුණාද? එහෙනම් වත්කමක අගය වැඩියෙන් ප්‍රත්‍යාගන්නේ වෙන සෑම වෙලාවකම ඉන්නේ මොකද? ඕනම වත්කමක්. යන්ත්‍රද, ඉඩම්ද, මෝටරද, ණය ගැතියොද, තොගද කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම වත්කමක තිබිච්ච අගය අඩුයි නවාගය වැඩි වුණොත් ඒ දෙක අතර වෙනසට අපි කියන්නේ මොකද්ද දරුවනේ? ප්‍රත්‍යාගන්න ලාභ. හරි. ඕකෙම අනිත් පැත්ත වත්කම්. මම මේකට ගත්තේ වත්කමක්. පැවති අගය ධාරණාගය වැඩි. හැබැයි ප්‍රත්‍යාගන්නාගය අඩු වෙලා. මේ මත ඇති වෙන්නේ ප්‍රත්‍යාගන්න අලාභයක්. ධාරණාගය වැඩියෙන් තියෙන හැබැයි රීවැලියු වෙන්නේ අඩුවෙන්. එතකොට අපිට අලාභයක් ලැබිලා. හරිද? උදාහරණයක්. මෙතන තියෙනවා 200ක්. මෙතන 160ක් වෙලා. ඉලක්කමක් දාන්නේ ඔයාලට තේරෙන්න පහසු වෙන්න. 160ක් වෙලා. හරිද? එතකොට ඇති වෙන්නේ 40ක අලාභයක්. 40ක අලාභයක්. තිබුණේ 200ට දැන් 160යි. වත්කමක් අගය කිරීම අඩු වුණොත් අපිට අලාභයක්. වත්කම් පැත්ත හරිද? දැන් වගකීම්. වගකීමක තිබිච්ච අගය අඩු වෙලා අලුත් අගය වැඩි වුණොත් වගකීමක තිබිච්ච අගය අඩු වෙලා වගකීම ගෙවන්න තුනේ අඩුවෙන්. හැබැයි දැන් වැඩි වෙලා. එහෙනම් ප්‍රත්‍යාගන්න අලාභයක් ඇති වෙලා. වගකීමක් වැඩි වෙගෙන අපිට අලාභනේ. තිබුණේ 100ට දැන් 120ක් වෙලා. එහෙනම් අපිට 20ක අලාභයක් හටගෙන. 20ක අලාභයක් හටගෙන. හරිද? වගකීමක් අගේ වැඩි නැහැ කියන්නේ අපිට අලාභයි. right. වගකීමක් ආයිදාම් බලන්න. තිබුණාගේ වැඩි නවාගේ අඩුයි අපිට ඇති වෙන්නේ ලාභයක්. ප්‍රත්‍යාගන්න ලාභයක්. තිබුණාගේ වැඩි නවාගේ අඩුයි. තිබුණේ 100ට දැන් 95ක් වෙලා වගකීමක්. අපි සතුටු වෙනවනේ. ඒ වගකීමක තිබුණ ගානට වඩා දැන් අගේ අඩු වෙලා කියන්නේ ගෙවන්න වෙන ගාන අඩු වෙනව නේද? එන අපිට ලාභයක් 5ක. ඉස්සල්ලාම accounts ප්‍රත්‍යාගන්න ලාභේ accounting කරන්න ඉස්සල්ලා ඔයාට මේ ප්‍රත්‍යාගන්න ලාභ අලාභ හොයාගන්න chart එක පුළුවන් වුණාද? ප්‍රත්‍යාගන්න ලාභ හඳුනා ගැනීම අලාභ හඳුනා ගැනීම පුළුවන්ද 100% ෂුවර් කරගන්න? මේ කතාව 100% ෂුවර් කරගන්න පොතේ ඇඳගත්තොත් ඉතින් Tamanට ලේසි. ඇඳ ගන්න පෙන්නන්න මේ ටික හොඳට. කිය ලියන්න ඕන. මෙතනට දාමු අපි වත්කම හරස්සිරක් ගහලා වගකීම. වත්කම හරස්සිරක් ගහලා වගකීම. මෙතන පැරණි අගය අපි කියන්නේ පැරණි අගය කියන්නේ ධාරණ අගය. අතන නව අගය. නව අගය කියන්නේ ප්‍රත්‍යාගන්න අගය.
මෙතන ප්‍රත්‍යා ගණන ලාභ හරස්සිරක් ගහලා අලාභ. ප්‍රත්‍යා ගණන ලාභ හරස්සිරක් ගහලා අලාභ. right. මුලින්ම වත්කමක් දාන්න. පැවතියාගේ අඩුයි නවාගේ වැඩි. පැවතියාගේ අඩුයි නවාගේ වැඩි කියලා. තමන්ට තේරුම් ගන්න පොඩි ඉලක්කමකුත් වරහන් ඇතුළේ ලියා ගන්න. එතකොට right. ඊට පස්සේ අපි බලමු මේ ප්‍රත්‍යාගන්න ලාභාලාභ කොහෙටද ගෙනියන්නේ? ප්‍රත්‍යාගන්න ලාභාලාභ කොහෙටද ගෙනියන්නේ? ගෙනියන්නේ ප්‍රාග්ධන ගිණුමට. හැබැයි ප්‍රාග්ධන ගිණුමට ගෙනියන්න ඕන සමස්ත ප්‍රත්‍යාගන්න ලාභ හෝ අලාභ වල සුද්ධ ප්‍රතිඵලය. තේරාද? එක එක වෙනම ගෙනියන්නේ නැහැ. වත්කම් මත ප්‍රත්‍යාගන්න ලාභ වෙනම අලාභ වෙනම එහෙම ගෙනියන්නේ නැහැ. පැහැදිලිද? right සුද්ධ ප්‍රතිඵලය ගෙනියන්න ඕන. ඒ සුද්ධ ප්‍රතිඵලය ගෙනියන්න නම් ඒ සඳහා අතරමැද తాවකාලික ගිණුමක් හදා ගන්න ඕන. පෙන්වන්න මෙතන ප්‍රත්‍යාගණන ගිණුමක් හදා ගන්න ඕන. ප්‍රත්‍යාගණන ගිණුමක් හදාගෙන මේක හරහා ඇතිවන සමස්ත ලාභය හෝ අලාභය තමයි කොහෙටද ගෙනියන්න ඕන? ප්‍රාග්ධන ගිණුමට ගෙනියන්න ඕන. කොහොමද ගෙනියන්න ඕන? පරල්ලාභ අනුපාතයට බෙදලා. එක එක වත්කම හෝ වගකීම ප්‍රත්‍යාගන්නය මත ඇතිවෙච්ච ලාභ අලාභ වෙන වෙනම මේකට මාරු කරන්න. මාරු කරලා ඉන්පසු මේ සමස්ත ප්‍රත්‍යාගන්න ලාභ අලාභ අතර වෙනස පරණ ලාභ අනුපාතයට බෙදලා ප්‍රාග්ධන ගිණුමට ට්‍රාන්ස්ෆර් කරන්න. ප්‍රත්‍යාගන්න ලාභ අලාභ ප්‍රාග්ධන ගිණුමට ගලපන ගැළපිල්ලක් කිව්ව නේද උදේ එදා පටන් ගන්නකොටම වීඩියෝ එක. හරිද? කොහොමද ප්‍රත්‍යාගන්න ලාභ මේ ගිණුමට මාරු වෙන්නේ? කොහොමද අලාභ මාරු වෙන්නේ? මතක තියාගන්න. ප්‍රත්‍යාගන්න ලාභයක් ප්‍රත්‍යාගන්න ගිණුමට බැර කරන්න. මොනවද? ප්‍රත්‍යාගන්න ලාභයක් ප්‍රත්‍යාගන්න ගිණුමට බැර කරන්න. මොනෝ මගින්ද ලාභ ආවේ? වත්කමකාගේ වැඩිවීම නිසා ලාභයක් නේද ආවේ? වගකීමකාගේ අඩුවීමක් නිසා අලාභයක් නේද ආවේ? ලාභයක් නේද ආවේ? මේ තියෙන ලාභ ආපු ස්ථාන දෙක. වත්කමකාගේ වැඩිවීමක් වුණා නම් ලාභයක් නේද එන්නේ? වගකීමකාගේ අඩුවීමක් වුණා නම් ලාභයක් නේද එන්නේ? ඒ ක්‍රම දෙකෙන් විතරයි ලාභ එන්නේ. ඒ ලාභ කොහොමද ගිණුම් තියන්නේ? වත්කමක ලාභ නම් වත්කම් ගිණුමේ හර පැත්තේ ලියලා ප්‍රත්‍යාගන්න ගිණුමේ බැර පැත්තේ ලියන්න.
ඉඩම් ප්‍රත්‍යා ගන්න ලාභයක් ආවොත් ඉඩම් ගිණුම හර ප්‍රත්‍යා ගන්න ගිණුම බෑර. ණයගැතියෝ ප්‍රත්‍යා ගන්නේ කොට ලාභයක් ආවොත් ණයගැති හර ප්‍රත්‍යා ගන්න ගිණුම බෑර. මෝටරතයක් ප්‍රත්‍යා ගන්නේ මත ලාභයක් ආවොත් මෝටරත ගිණුම හර ප්‍රත්‍යා ගන්න ගිණුම බෑර. ඩබල් එන් ටිකක් පුළුවන්ද? වත්කමකාගේ වැඩිවීමක් මත ප්‍රත්‍යා ගන්න ලාභ හඳුනා ගත හැක. වගකීමකාගේ අඩු වුණොත් ප්‍රත්‍යා ගන්න ගිණුම බැර කළා වගකීම් ගිණුමට හර කරන්න. බැංකු ණය අඩු වෙන්න આવොතින් අපි හිතපු ගානට වඩා අඩු වෙන්න තියෙනවා ටැක්සේරු වුණා නම් බැංකු ණය ගිණුම හර ප්‍රත්‍යා ගන්න ගිණුම බැර. ණය හිමියන්ගේ අඩු වුණා නම් ණය හිමි හර ප්‍රත්‍යා ගන්න ගිණුම බැර. හරිද? ප්‍රත්‍යා ගන්න අලාභ ප්‍රත්‍යා ගන්න ගිණුමට හර කරන්න මේ අවස්ථා දෙකකදී මේ බලන්න අවස්ථා දෙකකදී ප්‍රත්‍යා ගන්න අලාභ එනවා. වත්කමකගේ අඩුවීමක් හෝ වගකීමකගේ වැඩිවීමක් මත ප්‍රත්‍යා ගන්න අලාභ ඇවිල්ලා ඒවා ප්‍රත්‍යා ගන්න ගිණුම හර කරන්න. මෙතනට හර වෙලා වත්කම් ගිණුමට බැර කරන්න. මෙතනට හර වෙලා වගකීම් ගිණුමට බැර කරන්න. හරිද? right දැන් මම ලකුණු දානවා. හරිද බලන්න. වත්කමකාගේ වැඩි වෙලා නම් ප්‍රත්‍යා ගන්න ලාභ. වත්කමකාගේ අඩු වෙලා නම් ප්‍රත්‍යා ගන්න අලාභ. වගකීමකාගේ අඩු වෙලා නම් ප්‍රත්‍යා ගන්න ලාභ. වගකීමකාගේ වැඩි වෙලා නම් ප්‍රත්‍යා ගන්න අලාභ. මේ පැත්තට දාන්නේ ප්‍රත්‍යා ගන්න ලාභ. මේ පැත්තට දාන්නේ ප්‍රත්‍යා ගන්න අලාභ. ඩබල් එන්ටි 4 පුළුවන්ද? ප්‍රත්‍යා ගන්න ලාභ වත්කම් ගිණුම හර ප්‍රත්‍යා ගන්න ගිණුම බෑර. වගකීම් ගිණුම හර ප්‍රත්‍යා ගන්න ගිණුම බෑර. ඒ ප්‍රත්‍යා ගන්න ලාභ. ප්‍රත්‍යා ගන්න අලාභ. ප්‍රත්‍යා ගන්න ගිණුම හර වත්කම් ගිණුම බෑර. ප්‍රත්‍යා ගන්න ගිණුම හර වගකීම් ගිණුම බෑර. මේ ප්‍රත්‍යා ගන්න අලාභ. ලාභ අලාභ බී වෙන්නේ මේ chart එකට අනුව. හරිද? right. ඊට පස්සේ ප්‍රත්‍යාගන්නය කරනකොට ප්‍රත්‍යාගන්න වියදමක් තිබුණොත් ගානක තිබුණොත් සමහර ගණන් වල නෑ. මොකද ප්‍රත්‍යාගන්නය කරනකොට 탁සේරු කරුවට ගෙවන්න ඕන. හරිද? ඒ 탁සේරු කරන පුජ්‍යලයන්ට ගෙවනකොට ප්‍රත්‍යාගන්න වියදමක් ඇති වෙනවා. ප්‍රත්‍යාගන්න වියදමක් දැක්කාම මුදල් බැර කළා ප්‍රත්‍යාගන්න වියදම් මෙතනට හර කරන්න. ප්‍රත්‍යාගන්න වියදමක් තිබුණොත් ගානක ප්‍රත්‍යාගන්න ගිණුමට හර ලාභ ගිණුමට ගෙනියන්න බෑ එකේ වියදම් ප්‍රත්‍යාගන්න ගිණුමට හර කළා මුදල් බැර කරන්න. ඉන්පසු මේ ගිණුම බැලන්ස් කරන්න. ඉන්පසු මේ ගිණුම බැලන්ස් කරන්න. බැර වැඩි වෙලා හරට ඇවිල්ලා වෙනස ආවොත් ඒ පැත්තෙන් ඇති වෙන්නේ ප්‍රත්‍යාගන්න ලාභයක්. සමස්ත ප්‍රත්‍යාගන්න ලාභයක් හඳුනා ගන්න. හර වැඩි වෙලා බැරට වෙනස આવතින් ප්‍රත්‍යාගන්න අලාභයක් හඳුනා ගන්න. සමස්ත ප්‍රත්‍යාගන්න අලාභයක් හඳුනා ගන්න. මේක ලාභ අනුපාතය බෙදලා ප්‍රාග්ධන ගිණුමට මාරු කරන්න. මේක ලාභ අනුපාතය බෙදලා ප්‍රාග්ධන ගිණුමට මාරු කරන්න. දැන් පැහැදිලිද? හරිද? එහෙනම් මේ ප්‍රත්‍යාගන්න ගිණුම කියන්නේ එක එක වත්කම් වගකීම් ප්‍රත්‍යක්ෂණය මත ඇති වෙන ලාභ පාඩු වෙන වෙනම එක්රැස් කළා අවසානයේ සුද්ධ ප්‍රතිඵලය මොකක්ද කරන්නේ? පරණ ලාභ අනුපාතයට බෙදලා ප්‍රාග්ධන ගිණුමට ගෙන යාම සඳහා තබන తాවකාලික ගිණුමක් තමයි මොකද්ද? ප්‍රත්‍යාගන්න ගිණුම. මගෙන් කවුරු හරි අහුවොත් ප්‍රත්‍යාගන්න ගිණුම මොන කාණ්ඩේ ගිණුමක්ද? වත්කම් ගිණුමක්ද? වගකීම් ගිණුමක්ද? ආදායම් ගිණුමක්ද? වියදම් ගිණුමක්ද කියලා අහුවොත් කියන්න බෑ. ඒකට හේතුව මොකද්ද? ඒක අපි తాවකාලිකව ප්‍රත්‍යාගන්න ලාභ බෙදලා දෙනකම් පාවිච්චි කරන ගිණුමක් විතරයි. එහෙම ගිණුම් තියෙනවනේ. දැන් උදාහරණයක් අවිනිශ්චිත ගිණුම తాවකාලික ගිණුමක්.
දීපල පිරියත උපකරණ ඉවත් කිරීම ගිණුම తాවකාලික ගිණුමක්. ඒව ලෙජරේ අර කාණ්ඩ වලට වැටෙන්නේ නැහැ. පැහැදිලිද? right. හරිද මේ સિદ્ધාන්තය තේරුණාද? මේ ගිණුමත් අඳින්න තැනක් කියන්නම් ඉස්සෙල්ලා නෝට් එක බලන්න. ටියුට් එකේ පිටු අංක 25. වෙනම ලකුණු 10 ගණන් ප්‍රත්‍යාගන්නෙන් විතරක් පේපරේ තියෙනවා. නිසා සැලකිල්ලක් දක්වන්න ඕන. වටකම් වගකීම් ප්‍රත්‍යාගන්නේ පිටු අංක 25. Revaluation of Asset and Liabilities. ව්‍යාපාරික පවත්නා වටකම් වගකීම් මැතිව් දිනේ පොත්වල සටහන් කරන අතර වර්තමානයේ ඒවායේ පොත් අගය හා වර්තමානයේ ඒවා වෙළඳපොළ අගය අතර වෙනසක් පැවතුනහොත් නව හවුල්කරුකු බඳවා ගැනීමේදී හෝ ඉවත් වීමේදී හෝ ලාභ අනුපාතය වෙනස් කිරීමේදී ඉන් නැති වෙන ලාභය අලාභය පැරණි හවුල්කරුවන්ට පැවරීම බවරා ගැනීම සඳහා මෙම ගැළපම සිදු කළ යුතුය. මෙම වටකම් වගකීම් ප්‍රත්‍යාගන්නෙන් ඇති වන අතිරික්ත වූ උණතා ප්‍රත්‍යාගන්න ගිණුම නමින් ගිණුමක සටහන් කරයි. අදාළ දිත්ත සටහන් ටික. වටකමකගේ වැඩිවීමක් වුණොත් වරහන් ඇතුළේ ප්‍රත්‍යාගන්න ලාභ රතු පෑනින් වටකමකගේ වැඩිවීමක් වෙලා නම් බය නැතුව කියන්න ප්‍රත්‍යාගන්න ලාභ ඩබල් එන්ටිය අදාළ වටකම් ගිණුම හරය ප්‍රත්‍යාගන්න ගිණුම බෑර. වටකමකගේ අඩුවීමක් නම් වරහන් ඇතුළේ ලියන්න ප්‍රත්‍යාගන්න අලාභ ප්‍රත්‍යාගන්න ගිණුම හරය අදාළ වටකම් ගිණුම බෑර. වගකීමකගේ අඩුවීමක් නම් වගකීමක් අඩු නැහැ කියන්නේ ප්‍රත්‍යාගන්න ලාභ අදාළ වගකීම් ගිණුම හරය ප්‍රත්‍යාගන්න ගිණුම බෑර. 4. වගකීමකගේ වැඩිවීමක් නම් වරහන් ඇතුළේ ලියන්න ප්‍රත්‍යාගන්න අලාභ වගකීමක් වැඩි වෙන කියන්නේ අපිට අලාභ ප්‍රත්‍යාගන්න ගිණුම හරය අදාළ වගකීම් ගිණුම බෑර. ප්‍රත්‍යාගන්න වියදම් තිබුණොත් ගානක ප්‍රත්‍යාගන්න ගිණුම හර සල්ලි කියවල වියදමක් නම් මුදල් බැර උපජිත වුණොත් උපජිත බෑර. අන්තිමට එන සමස්ත ප්‍රත්‍යාගන්න ලාභය ඒ කියන්නේ මේ ගිණුමේ හරටනේ සමස්ත ප්‍රත්‍යාගන්න ලාභය පරණ ලාභ අනුපාතයට බෙදන්න. මෙතනට හර වෙලා ප්‍රාග්ධන ගිණුමට බැර කරන්න. මෙන්න මෙතනට එන සමස්ත ප්‍රත්‍යාගන්න ලාභය මෙතනට හර කොහෙටද ප්‍රාග්ධන ගිණුම බැර. සමස්ත ප්‍රත්‍යාගන්න ඩබල් එන්ටිය 6 ප්‍රත්‍යාගන්න ලාභය වරහන් ඇතුලේ සමස්ත නැත්නම් ප්‍රත්‍යාගන්න ගිණුමේ ශේෂය ප්‍රත්‍යාගන්න ගිණුම බැලන්ස් කරාම එන ශේෂය ප්‍රත්‍යාගන්න ගිණුම හර ප්‍රාග්ධන ගිණුම් බැර පැරණි හවුල්කරුවන්ට පැරණි අනුපාතයට බෙදන්න වග බලා ගන්න. ඒකේ නැත්නම් 6 නැත්නම් 7 එන්න පුළුවන්. මෙන්න මෙතන පෙන්වන්න. ප්‍රත්‍යාගන්න අලාභය සමස්ත ප්‍රත්‍යාගන්න අලාභය මෙතනට එන උත්තරය. මෙතනට බැර වෙලා ප්‍රාග්ධන ගිණුමට හර කරන්න. ප්‍රත්‍යාගන්න අලාභය වරණතේ ප්‍රත්‍යාගන්න ගිණුමේ ශේෂය බැරට එන ශේෂය ප්‍රාග්ධන ගිණුම හර ප්‍රත්‍යාගන්න ගිණුම බෑර. ඔන්න තියරි කොටස. ඔතන පල්ලෙහා ඊට ටිකක් තියෙනවා නැත්නම් අතන දකුණු අත පැත්තේ මෙතනම ඩබල් එන්ටි ළඟ ඊට ටිකක් තියෙනවා නේද? මේ ප්‍රත්‍යාගන්න ගිණුම ඇද ගන්න වැදගත්තේ ඒක ලොක් කරලා පෙන්නන්න මේ ටික. මේක විතරක් පෙන්නන්න එතකොට ඇති. ওই ටිකත් ඇද ගන්න. මේ උත්තරයයි මේ උත්තරය අවසානයේදී එන්නේ ගිණුම බැලන්ස් කරනකොට මේ දෙකෙන් එකයි එන්න පුළුවන්. දෙකම එන්න බෑ. ඔකත් ලියා ගන්න. ඔකත් අද ගන්න. එතකොට එතනින් කාලය ඉවර වෙනවා මේ වීඩියෝ එකෙත්. අපි ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ අභ්‍යාසය ඉදලා ඉස්සරහට යනවා. ওই ටික ඔක්කොම හොඳට බලන් ඉන්න ඕන, බලා ගන්න ඕන. බලන් ඉඳලා හරියන්නේ නැහැ. බලලා ගණන් හදලා තියෙන්න ඕන. ඇයි හේතුව? ඊළඟ ගණන් ඔක්කොම යැපෙන්නේ Taman ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ওই තියරි කොටස් ටිකත් එක්කයි.
හරිද? ඊළඟ ගණන් සියල්ලම යටත් වෙන්නේ ඔයා දැනට ඉගෙනගෙන තියෙන හවුල් ව්‍යාපාර පාඩමෙන් දැනට උගන්වගෙන තියෙන රයිට් ඔය වීඩියෝ ක්ලිප් 4න් ඉගෙනගෙන තියෙන මොනවද? ඔය උගන්වපු දේවල් එක තමයි සම්පූර්ණයෙන් යැපෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ওই වීඩියෝ ක්ලිප් 4 පිළිවෙලට අංක 1 2 3 4 කියන වීඩියෝ ක්ලිප් 4 එකපාරක් බලලා හරියන්නේ නැත්නම් දෙපාරක් බලලා හරිද? Tamanට ෂුවර් කරගන්න ඕන.